समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිංච බික්ඛු ඉමං නාවං සිතාතේ ලහු මෙස්සති චත්වාරාගංච දෝසංච තතෝ නිබ්බාන මේහිසි පංච චින්දේ පංච ජහේ පංච උත්තරි භාවයේ පංච සංඝා තිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් දේශනාවක් අද මාතෘකා කරගත්තා. විශේෂයෙන් අවන්ති ජනපදයේ මහා කච්චායන මහරහතන් වහන්සේ වැඩ ඉන්න කාලේ කුර රගර කියන නගරේ වාසය කරපු සිටු පුත්‍රයෙක් කුටිකන්න සෝන කියන සිටු පුත්‍රයා ස්වාමීන් වහන්සේ අසුරු කරලා ධර්මය අහලා සිත පහදවාගෙන මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න ඕනේ කියලා නැවත නැවතත් මතක් කළා. තුන් වරක් මතක් කරපු වෙලාවේ ගොඩක් මේ පැවිදිකමේ තියෙන දුෂ්කර බව ප්‍රකාශ කළත් බලවත් කැමැත්තෙන් හිටිය පැවිදි වෙන්න. ඒ අනුව පැවිදි කළා. ඒ පළාතේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා හිඟ බව නිසා වර්ෂ 3කට පස්සේ උපසම්පදාව සිදු කරගත්තා. ඒ කියන්නේ 29ක් ස්වාමීන් වහන්සේලා අවශ්‍ය වෙන උපසම්පදා කර්මයට. පසුව භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්නත් මේ කුටිකන්න සෝන තෙරුන් වහන්සේ වඩිනවා. වැඩම කළ රාත්‍රී ගන්ධකිලි එහෙම නතර වෙන්න භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කළා. මධ්‍යම රාත්‍රිය දක්වා සක්මන් කළා. මධ්‍යම රාත්‍රියේ සැතපීලා උදෑසනම අවදි වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට මතක් කරනවා භික්ෂුව මට ධර්මයක් දේශනා කරන්න කියලා. ඒ අනුව කුටිකන්න සෝන මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩ සිටිමින් සුත්ත නිපාතේ අෂ්ටක වර්ගයේ සඳහන් වන සියලුම දේශනා ගාථා මිහිරි හඬින් සද්ගායනා කරනවා. ඒ සද්ගායනා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ සාදු නාද පවත්වනවා. සාදු කියන්නේ ඊට යහපත් හොඳට මේක දේශනා කළා කියන එකයි. මේ කියන්නේ අර්ථ විවරණ සහිත බණක් කිව්වයි කියන එක නෙවෙයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ තමන් වහන්සේම දේශනා කරපු ධර්මපද ටිකක් තම ශ්‍රාවක රත්නයකගේ මුවින් අහගන්න තියෙන කැමැත්තක් තිබුණේ. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ කලේ මිහිරි හඬින් මේ ගාථා ටික සද්ගායනා කිරීම. හරියට පිරිත් කියනවා වගේ වැඩක් මේ කලේ. එම නිසා මේ ශාසනයේ මිහිරි හඬින් දහම් දේශන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර වුණා කුටිකන්න සෝන මහරහතන් වහන්සේ. ඒ සාදුනාදයත් එක්කම ඒ දෙවිවරු බෝමාටු දෙවිවරු සාදුනාද දුන්නයි කියන්නේ. එහෙම අකනිටා බඹතලිය දක්වාම සාදුනාදේ පැතිරුණා. එතකොට අපි දැනගන්න ඕන සාදුකාර දෙන්න පුළුවන් වෙන්නේ රූපාවචර බ්‍රහ්මයන්ට විතරයි. එතනත් ඉන්න අසඤ්ඤ සත්ත්ව කියලා ලෝකයක් ඒ බ්‍රහ්ම ලෝකෙත් සාදුකාර දෙන්නේ නැහැ. හේතුව ඇහෙන්නේ නැහැ. පේන්නේ නැහැ. සංඥාව නැහැනේ. තව උඩින් තියෙන බ්‍රහ්ම ලෝක හතරක් අරූප බ්‍රහ්ම ලෝක හතර ඒවට කියනවා ආකාසඤ්ඤායතන ආදී හතර. එහෙට ඇහුනෙත් නෑ. එහෙනම් අපි කොහොමද කියන්නේ? පොළොවේ ඉඳන් අකනිටාවට. එහෙනම් ඒ සාදුනාදය ඇහෙනවා කුරරගර නුවර ඉන්න මේ ස්වාමීන් වහන්සේගේ අම්මා මහා සිටුවරියක්. මේ සිටු දේවියගේ ගෙදර ඉන්නවා දේවතාවියක්. සාමාන්‍යයෙන් දැන් නම් අපි දන්නේ නැහැ අපේ ගෙවල් වල යක්ෂයෝ ඉන්නවද භූතයෝ ඉන්නවද පෙරේතයෝ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ නම් දේවතාවියෝ දෙවිවරු තමයි ඉඳලා තියෙන්නේ. අනාථපිණ්ඩික සිටුතුමාගේ මාලිගයේ ඉඳලා තියෙන දේවතාවියක්. එයා දාන දෙන්න එපා කියලා එයාට යන්න උනානේ.
මේතන උනේ අර සාදුනාද ඇහෙලා මේ దేవතාවිය සාදුනාද දුන්නා. දැන් එහෙම දෙනකොට ගෙදර ඉන්න අයටත් ඇහෙනවා. ගෑනු හඬකින් සාදුකාරයක් කියනවා. කවුද මේ සාදුකාර දුන්නේ කියලා ඇහුවා. අර අම්මා. අවංකෝ මම මේ దేవතාවිය ඔබතුමිය ගෙදර ඉන්නේ අධිග්‍රහිතව. දැන් අපිට ඇහුණොත් අපි බය වෙනවා. අපිට පුරුදු නැහැනේ. හැබැයි ඉස්සර මිනිස්සුන්ට එහෙම කෙලෙස් අඩු නිසා බය නැහැ. දෙවියෝ පේන්න එනවා. දැන් එන්න බයයි ආව ගමන් මිනිස්සේ බය වෙලා කලන්තය දෙනවා. දෙවියෝ දැක්කොත්. ඉතින් ඇවිල්ලා ආවත් එන්නේ මනුස්ස වේශයක් මවාගෙන එන අවස්ථා අපේ සමහර ස්ථානවලට හම්බෙලා තියෙනවා දෙවිවරු. කියන්නේ දේව ස්වරූපෙන් නෙවෙයි ඔය මනුස්ස වේශයෙන් සුදු ඇඳුමක් ඇඳන් බොහොම හැඩි දැඩි මිනිස්සෙක් ආවයි කියලා කියනවා සමහර විට. එතකොට ඒ වගේ මිනිස්සේ මේ පලාතම හිටියේ නැහැ කියලා කියනවා. එතකොට කවුද මේ? මනුස්ස වේශයෙන් එන දෙවිවරුත් ඉන්නවා. දැන් මෙතන කෙලින්ම කතා කරානේ දෙන්නත් එක්ක. මොකද ඇහුවම කිව්වේ සාදුකාරේ ඔබතුමියගේ පුතා අන්න ගන්ධකීලියේ වැඩ ඉඳගෙන අද රෑ භාග්‍යතුන් වහන්සේට බණ කිව්වා. ඒකට දෙවියෝ සාදුකාර දුන්නා මාත් සාදුකාර හරි සතුටක් ආවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේද මගේ පුතාට බණ කිව්වේ නැත්තම් මගේ පුතා බුදුරජාණන් වහන්සේට බණ කිව්වා. පුදුමයිනේ. ඔව් පුතා කියලා තියෙනවා. ඒක නේන්න. එහෙමනම් ආපු ගමම් මගේ පුතාගේ මන ඩිංගිත්තක් අහන්න ඕනේ. මොකද බුදුහාමුදුරජාණන් වහන්සේට බණ කියන්න පුළුවන් කෙනෙක් නම් මේ පුතා කොච්චර වටිනවාද කියලා පස්වන ප්‍රීතියෙන් ඉපිල ගියා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේත් සාදුකාර දුන්නාට පස්සේ අර ඉල්ලීම් පහක් තිබුණයි කියනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන ප්‍රත්‍යන්ත ජනපද කියන්නේ දැන් දඹදිව මැද කොටස හැරෙන්න ඉතුරු ජනපද ඔක්කොම ප්‍රත්‍යන්තයි. මධ්‍යම ඉන්දියාව හැරෙන්න ඉතුරු ඔක්කොම ප්‍රත්‍යන්තයි. අපේ රටත් ප්‍රත්‍යන්ත ජනපදයක්. ඒතර මේ අවසර පහ ලංකාවටත් බලපාලා තියෙනවා. උපසම්පදා කරන්න වික්ෂුන් 29ක් ඕනේ කියලා තමයි ඉස්සර තිබුණේ. පස්සේ මේ අපහසුතාව නිසා ලිහිල් කරා උපසම්පදා භික්ෂුන් 5 නමක් හිටියම ඇති කියන එක. ඒක තමයි පළවෙනි ලිහිල් කිරීම. දෙවෙනි එකේ අවන්ති ජනපදයේ හරියට ගවයෝ ඉන්න. වහින කාලේට හරක් අවිද්දම පාරේ වේරුණාම කුර සටහන් හිටිනවා. පයින් නිකන් ඇවිද්දොත් කකුල් තුවාලත් වෙනවා. හැබැයි විනේ පැනවීමක් තිබුණත් පාවහන් පළඳින්න එපයි කියලා ඒ වෙනකොට. ආන්න එක ලිහිල් කරා. ඒ මොකද්ද? පාවහන් පළඳින්න පුළුවන් කියලා අවසරයක්. ඒ දැන් ලංකාවේ නම් ස්වාමීන් වහන්සේලා බය නැතුව සෙරෙප්පු දාන්න පුළුවන්. කැමති නම් පුළුවන්. විශ්ව ශක්තිය ගන්න ඕන නම් නොදා ඉන්නත් පුළුවන්. දවල් 12ටතර මහපාරේ ගියොත් විශ්ව ශක්තිය ඔළුවේම පිට වෙනවා. මටත් එහෙම වෙලා තියෙනවා. ඉස්සර මමත් විශ්ව ශක්තිය ගන්න ඉල. ඔහම ගිහිල්ලා අන්තිම කකුල පිච්චුණා. එදායින් පස්සේ දැන් නම් සෙරෙප්පු දානවා යන්තා. නැත්තම් උපාසකම්මල දෙන අනේ සෙරෙප්පු දාන්නේ නැහැ පුදුම සිල්වාත්ති කියලා. සෙරෙප්පු නැත්තම් වඳින්නේ සෙරෙප්පු දෙකට. එහෙමයි බලන්නේ මේ භික්ෂුන් මනින්නේ මොකෙන්ද එළියෙන්. එළියෙන් මනින්නේ මොකෝ මේ උපාසකම් වලට පරිචිත්ත විඥාන ඥාන නැහැනේ කොහොමද? හොඳට මූණ එළිය නම් පාට නම් පෙනුම නම් සිවුරත් හොඳ පාටක් තියෙනවා නම් මේ වගේ පාටට තමයි කැමතිත් නේ. ඒකනේ මම මේ වගේ පාටක් පෙරවගෙන ආවෙත්. කට්ටිය කැමති වෙන්න. ඒක නිසා ඔය වගේ අර ආලවට්ටම් වලට තමයි අපි අහුවෙන්නේ. ඒතකොට මේ ස්වාමීන් වහන්සේ තුළ තියෙන ගුණරාවය මොකද්ද? සීලය මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම නැහැ. සමහර අය කියන ඔබ වහන්සේ දැකලා මේ ඔබ වහන්සේ විතරයි මම වඳින්නේ කාටවත් මම වඳින්නේ නැති කෙනෙක්. ඇයි මොකෝ? ඔබ වහන්සේ ඉන්න ස්වරූපේ දැක්කම මට වඳින්න හිතුණා. සංවරව ඉන්නවා. ආන්න බලන්න. ඉතින් ඒ කියන්නේ භික්ෂුවගේ සංවර පැවැත්ම තමයි ඉස්සෙල්ලම පැහැදෙන්න හේතු වෙන. ඊටු ටික අහුවෙන්නේ පස්සේනේ. ඒව හොයන්න බෑනේ එකපාරේ. ඒකට කියනවා කෙනෙක්ගේ සීලෙ මනින්න නම් එක දවසින් එපා ඇසුරු කරන්න. කතා බහ කරන්න. ගිහිල්ලා හම්බ වෙන්න. එතකොට තමයි මනින්නත් ඕනේ නෑ ඉතින්. ඕනම නම් යන්න. නැත්තම් අපිට කරන්න තියෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කම සිත පහදවාගෙන වැන්දම ඇති. තව ලොකු දේවල් හොයන්න ඕනේ නෑ. හැබැයි දිගට ඇසුරු කරනවා නම් කල්යාණ මිත්‍රයෙක් දීලා බලලා ඕන ඇසුරු කරන්න නැත්තම් නොමග යන්න පුළුවන්. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බාහිරෙන් බලන එකක් තමයි සිරෙප්පු දානවද නැද්ද? සපත්තු දාන්නේ නෑනේ. ලංකාවේ සපත්තු දාන්නේ නෑනේ. උත්තර දෙන්න. දාලා දැකලා නෑනේ. නෑ. හැබැයි ස්විට්සර්ලන්තේ වගේ ගියොත් වැඩියොත් සපත්තු දාන්න වෙනවා. විනයෙන් තහනම්. තහනම් කියන්නේ මුළු පයම වැහෙනේව දාන්න එපයි කියලා. නමුත් විනයෙන් තහනම් වුණාට බෑ සීතලේ මැරෙන්න වෙනවා. ඒ නිසා නොයෙක් ඇඳුම් ඇඳලා සපත්තු දාලා ඉන්න වෙනවා රටේ හැටියට. එහෙට ගියාම මොකද භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ ස්විට්සර්ලන්තේ කවුරුත් වැඩ හිටියේ නැති නිසා. හිටියනම් ඒ ලිහිල් කිරීමත් භාග්‍යතුන් වහන්සේ අනිවාර්යයෙන්ම කරලා දෙනවා. ඇයි? හීතලයිනේ. ආන්න එකයි. එහෙනම් ඒ පැනවීම දුන්නා සෙරෙප්පු දාන්න අවසර දුන්නා. ඊළඟ තමයි තහනමත් තිබුණ දඹදිව මධ්‍ය මණ්ඩලයේ නාන්න තහන. නිතර නාන්න තහන.
දවස් 15කට සැරයක් තමයි ස්වාමීන් වහන්සේගෙට පෙම් පහසු වෙන අවසර තිබුණ ඉස්සර. ඒකට හේතුව රජතුමා නාන්න එනවා ස්වාමීන් වහන්සේලා දියබුංග ගහ ඉන්න ගඟේ. රජතුමා පැමිණිලි කරා මට නා ගන්න නෑ රජු වෙලත්. මේ හාමුදුරු දවසේම නානවා. ආන්න ඒ ඉල්ලීමට තහනමක් දැම්ම දැන් නාන වැඩිනේ. නාන්න මෙපා. කවද්ද නාන්න පුළුවන් අද නෑවොත් ලබන 15 වෙනිදා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා හරි අමාරුයි භාග්‍යතුන් වහන්සේ නාන්න නැතු. මොකෝ අතු ගෑවනේ. මිදුල හැම දුවපස්සේ දාඩියද. එහෙනම් බල මේ මිදුල අතු ගෑවම නාපල්ලා. නැතුව නාන්න එපා. දැන් නාන්න ඕන මොකද්ද කරන්න ඕන? ඉදලක් කරන් යන මිදුල අතු ගන්න. දැන් හරි අවසර තියෙනවා. නැත්තම් දවස් 15කට සැරයක් තමයි පුළුවන්. දුර ගමනක් ගියොත් නාන්න පුළුවන්. දුර ගමනක් ගිහින් ආව මහන්සිනේ ඉතින් නාන්න කියනවා. ඔය වාත වුට්ටි සමය කියනවා කියන්නේ දූවිලි හමන කාලෙට ඉන්දියාවේ ඇඟේ දූවිලි බැඳ. ඔය වගේ අනුප්පඤ්ඤාති ගොඩාක් මේ නෑමට තිබුණා. ඒ අනුව ප්‍රත්‍යන්ත දේශයෙන් නෑම අවසර ලැබෙනවා කියලා අවසර දුන්නා. මොකද අවන්ති ජනපදයේ මිනිස්සු නිතර නාන අයට කැමති, හඩු ගඳ ගහන අයට කැමති නෑලු. නේ නාන්න තුනල බෑනේ නා. දායකයෝ කැමති නෑ. ඒ ඉල්ලීමත් කරේ කවුද? කුටි කන්න සෝන සොයනස අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා. ලංකාවේ හිතේ හැටියට අපිට නා ගන්න පුළුවන් දෙයක්. ඇයි නිතර නාන්න අවසර තියෙනවා. මම නම් දවසට 4 පාරක් පැම් පහසු වෙනවා. ඒ කයේ ස්වરૂපය අනුව රස්නේ උස්නේ නිසා. ඉතින් ඒක අවසර දුන්නේ අරන් දුන්නේ කවුද? කුටි කන්න සෝන මහරහතන් වහන්සේ. ওই විදිහේ එළුලොම් මැතිරිලි පාවිච්චි කරන්න අවසර. ওই වගේ දේවල් 5ක් ලැබිලා උන්වහන්සේ නැවත වැඩියා අවන්තියට. වැඩම කළ ගුරු ස්වාමීන් වහන්සේ කවුද දැන්? මහා කච්චායන මහරහතන්. උන්වහන්සේ ගැන ඔබ දන්න දේවල් ඇති මොනවා හරි නේ? නමින්ම තේරෙනවද? කච්චායන කියන පාලි වචනේ තේරුම රත්තරන්. සිංහලේ. ශරීරය රන්වන් පැහැති. භාග්‍යවතුන් වහන්සේ නමගේ චෛත්‍යයක් ගොඩනගද්දි රත්තරන් ගැඩොලක් පූජා කළා. අතීතේ. ඒ නිසා උපනුපන් තැන රන්වන් පැහැති වෙන උපාසකම්මලා දැන් අගත්ත අදහසක්. එහෙනම් මැරෙන්න කලින් රත්තරන් ටික උණු කරලා හරි කමන්නේ මොනවා හරි හදලා පූජා කරනවා. මගේ ශරීරය රන්වන් පැහැති වෙනවා. වේවා කියන්නේ වෙනවමයි. වෙනවා. එහෙනම් රත්තරන් පූජා කරාම රන්වන් පැහැතිම වුණා. ඉතින් එවැනි කච්චායන මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයා තමයි කුටිකන්න සෝන මහරහතන් වහන්සේ. දෙනම වහන්සේම රහතන් වහන්සේලා. ඒ කොහොමද දන්නේ රහත් කියලා? භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. කවුරුත් කියලා නැහැ. ඒ බුද්ධ කාලේ තියෙන විශේෂත්වය තමයි ඒ අදාළ ස්වාමීන් වහන්සේලා පිරිනිවන් පාන්න පෙර ඔක ප්‍රකාශ කරන්න යන්නේ නැහැ ලොකුවට. හිතේ සංගව ඒකට උදාහරණයක් ඔබට දෙන්න පුළුවන්. ඒක විස්තරයක් තියෙනවා. අවුරුදු 7ක පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන වෙනවා. ගුරුවරයා රහත් වෙලා නැහැ. හැබැයි මේ ගෝල ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ කෙස් බාද්දිම. හැබැයි ගුරුවරයා දන්නවද රහත් කියලා? දන්නේ නැහැ. එකට සැතපුණා. දවස් 2-3ක් ගමනක් යද්දි තුන්වෙනි දවසේ කලින්ම ඇහැරෙන්න ඕන විනය ශික්ෂාවක් තියෙන සාමණේර භික්ෂූන්ට එකට සැතපෙන්න බෑ දවස් 2කට වඩා. උදේ ඉර පායන්න කලින් නැගිටලා ඉන්න ඕනේ. වාඩිලා හිටියා ඇඳ ගාව. ඉතින් අර ස්වාමීන් වහන්සේත් ඉතින් පුතඥයනේ තාම ගුරුහාමුදුරුවෝ. ඉතින් හොඳට නිින්ද ගිහලා එකපාරට ඇහැරලා වටාපතරම් මිට වැනුවා. ඇහැරවන්. වරනකොට ඇඟේ වදිනව නෙවෙයි ගිහිල්ලා වැදුන ඇහි. ඇයි ඉතින් පැදුරේ කියලා තමයි වැනුවේ. හිටිය ළඟ වාඩි වෙලා. මේ මිට ගිහින් ඇදුන ඇහි. ඇහැ තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. අනේ සද්දයක් වන්නේ ඇහැ වහගෙන එළියට වැඩියා. ඊළඟ මේ දැන් දැහැටි පිළිගන්නනකොට මේ කුඩා ස්වාමීන් වහන්සේ පිළිගන්නන්නේ එක අතකින්. ඇයි? අනිත් අත ඇහැ වහගෙන. ඇහැ තුවාල වෙලා. කිව්වද? ආන රහතන් වහන්සේ මැන ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද කරන්නේ? රහත් කියන අයට ගහලා බලනවද පොඩ්ඩක්? පාරක් දෙයක් ගහලා බලනවා. නැත්නම් මම පොඩ්ඩක් පරිස්සම් ටිකක් කියන ධර්මයේ තියෙනවා මේවා. කෙනෙක් රහත් බව ප්‍රකාශ කරයි නම් සර්පයෙක් ඊළඟට දාන්න කියලා. ඉතින් මෙහෙම දල දින සර්පය දාන්න එපා. දල ගලවපු ණයෙක් වගේ අරන් ගිහලා බොහොම අහඹුලෙස. කලින් කියලා යන්න එපා. ඔන්න මම සර්පයෙක් ගේනවා දාන්න යන්නේ. එච්චර ඕන රබර් ණයෙක් දාන්නකො බලන්න. ගැස්සුනොත් රහත් නෑ. නොගැස්සුනොත් රහත්. ඒක පරිස්සනේ. දැන් කිව්වොත් දැන් කට්ටිය ගොඩක් කියන නිසා මම මේ ඔබට යෝජනා කරන්නේ. උපාසකම්ම ලෝදාන්නලු කුටි ගන්න ඒවා මට වගේ නම් දාන්න පුළුවන් ගිහිල්ලා. මට ඕන නම් කියන්න ඇවිල්ලා මං ගිහින් දාලා දෙන්නම්. නැත්නම් අලියෙක් කුලප්පු කරලා එවන්න ඕන. මේ කුලප්පු වෙච්ච අලියෙක් කරේ මොන අලියෙක් කරේ කමන්නේ දැක්කොත් බය නම් රහත් නෑ බය නැත්තම් රහත්. දැන් මෙතන රහත් නැද්ද කියලා නැති බවයි මම මේ කියන්නේ. පැහැදිලි. ගුරුවරයවත් දන්නේ නෑ තමන්ගේ ශිෂ්‍ය රහත් බව. කොච්චර මේ උත්තරීය මනුස්ස ධර්ම රකින්න ඕනද? ඒකට කියන අධිගම අල්පේච්ඡතාවය. අධිගම අල්පේච්ඡතාවය. තමන්ට ලැබෙන දියුණුව නොකියා සිටීමත් අල්පේච්ඡ ගුණයක්. දැන් රටවටේ පත්තර ගහලා මාධ්‍ය ප්‍රකාශ කරලා රහත් ඵලය කියනවනම් ඒක ඇත්ත රහත් ඵලයක්ද බොරු එකක්ද කියලා මේ බණහන කට්ටිය දැන් දැනගන්න ඕනේ. මං කියන්න ඕනේ නෑ. ඔක අමුතුවේ. අඬබෙර ගන්න.
දැන් බලන්න කොච්චර ගුණවත්ද? ඇහුව මේ නොහික්මුණු නම ඇයි මේ එක අතින් ගුරුවරයාට දැහැටි පිළිගන්වන්නේ? කිව්වා එක හතක් හිස් නැහැ කිව්වා. නොකිය ඉන්නේ නැද්ද ගුරුවරයාට? නමුත් කියන්න උනානේ. ඇයි යවුවත් අත හිස් නැත්තේ? අනේ අද උදේ වටාපත වනද්දී ඇහි වැදුනා ස්වාමීනි. ඇහැ තුවාල වුණා. දැන් මේ ඇහැ වේදනයි. ඒ ලේ ගලනවා. ඒ ගලන නිසා මම මේ ඇහැ වහගෙන ඉන්නවා ඒකෝ. අනේ ඇඟ දැවෙන්න ගත්ත ගුරුවරයා. මේ නම කොච්චර ගුණවතෙක්ද? අපිනේ දඩුවම් ලැබිය යුත්තෝ කියලා බිමට පාත් වුණා. වඳින්න. අවුරුදු 7 ගෝලයට මේ මහා ගුරුවරයා වඳින්න හැදුවා. එතකොට නෑ වඳින්න එපා. නමුත් උත්කුටිකෙන් වැඳගෙන සමාවිල්ලුවා. වෙච්ච දෙයට. ඉතින් ගියා භාග්‍යතුන් වහන්සේ ළඟින් යනකම් හිතට සහනයක් නෑ දැන් ගුරුවරයාට. ඇයි මගේ අතින් වෙච්ච දෙයක් ව්‍යාධියක් අසනීපයක් තිබුණ නෑනේ කලින් මේ පොඩි හාමුදුරුවන්ට. ඊකෝ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ ගෝලෙන් නම් කාටවත් නැතුව ඇති. මෙච්චර ගුණවත්. මෙහෙම තුවාල වෙලාවත් මට කිව්වේ නෑ පුදුම ඉවසීමක්. ඉතින් ආන්න එතකොට ඒකේ භාග්‍යතුන් වහන්සේ තාම දන්නේ නෑ රහත් බව. කවුද කියන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේට පුළුවන් එලි කරන්න ශ්‍රාවකයන්ගේ ඵලය. වෙන කාටවත් බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විතරයි ශ්‍රාවකයාගේ ගුණ එලි කරේ ඒත් අවශ්‍ය නිසා. එලි කළකවා ඒක පුදුම වෙන දෙයක් නෑ භික්ෂුන් වහන්සේ මේ කුඩා නම රහතන් වහන්සේ කෙනෙක්. ඒ නිසා රහතන් වහන්සේ රැලියෙන් ගැටින් දඬු මුගුරු ගැනින්නේ නෑ. ගැහුවට ගහන්නේ නෑ. බැන්නට බනින්නේ නෑ. එහෙනම් වාද කරන අය රහත්ද? නැත්ද? වාද කරනකොටම අහුවෙන රහත් නැහැ කියලා. වාදෙන් තොරයි. මොකද මේක අතක්කවචර ධර්මයක් නේ. ඉතින් රහතන් වහන්සේට අවබෝධ වුණ නිසා ඒ ධර්ම ස්වභාවය උන්වහන්සේ ගොඩාක් වෙලාට කරන්නේ විවේක භජනෙට යනවා. සමාජ භජනෙට එනවා අඩුයි. ඒ රහතන් වහන්සේගේ ස්වරූපේ තමයි විශේෂයෙන් වනගත වීම අද වගේ කාලෙක නම්. අද ගොඩාක් සංකර නිසා ලෝකේ එහෙම වෙනවා. බලන්න දැන් මේ රහතන් වහන්සේ දෙනමක් ඉන්නවා කියලා අපි දන්නේ මොකද්ද කියලා මම පෙන්නුවේ භාග්‍යතුන් වහන්සේ කියපු නිසා. දෙන්නම රහත් කියලා. ඉතින් ගෙදර ළඟින් වඩනකොට සිටු දේවි දැන් බොහොම සද්දාන්නේ කලින් බණ ඇහුවේ නෑ දැන් බණ අහන ආසයි. සල්ලිකාරයනේ. දැන් කෝ අනේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟ බණ කිව්වනේ. අම්මා කොහොමද දන්නේ? මට අපේ මේ දේවතාවි කිව්වා. එහෙමයි. ඉතින් මම මේ මග බලා සිටියේ මගේ පුතාගෙන් බණ ඩිංගිත්තක් අහගන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට අද රැයට බණ ටිකක් කියන්න කියලා ආරාධනා කරා. ඉතින් අම්මගේ ආරාධනාව පුතා ස්වාමීන් වහන්සේ නම මොකද්ද? කුටි කන්න සෝන ස්වාමීන්. හොඳට මතක තියාගන්න. මොකද සෝන ස්වාමීන් වහන්සේලා දෙනමක් අපේ ශාසනයේ ඉන්නවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ කියන අර කෝටියක් වටින ආභරණයක් කනේ දාලා හිටපු නිසා කුටි කන්න කියලා නම දැම්මා. කුටි කන්න. කෝටියක් වටින ආභරණය. අර කනේ සාමාන්‍ය පිරිමිලමෙන් ඉස්සර එක කරාබුවක් දැම්මනේ. ඒ කරාබුව. ඒ කියන්නේ කෝටිපතියෙක් නේ? මහානලා දින කවුද? කෝටිපති. දැන් නම් මහාන වේද? නෑ මහාන වෙලා කෝටියක් ලැබෙනකො ගෙදර හරි යනවා. මහානලා ඉදිරි කෝටියක් ලැබෙනකො ගෙදර යනවා. ඒ කියන්නේ ධර්මයේ අවබෝධ නොවෙච්ච නිසා. අවබෝධ වෙච්ච කෙනා කෝටිය දාලා මහාන වෙනවා. තව හිටියා ඒත් ඒ වගේම කෙනෙක්. කෝළු වීසියේ සෝන රහතන් වහන්සේ. ඒ සොයනසේ මහා සිටුවරේ. මෙතුමාගේ කොච්චර සැප තිබුණාද කිව්වොත් අඩි පතුල බිම තියන්නේ. පතුල බිම තියන්නේ. මොකද හේතුව? සසරේදී පාවහන් යුගලක් පූජා කළා ලෞතර බුදු කෙනෙක්ට. පතුලේ රෝම තිබුණා. මේ පතුලේ රෝම අපේ නෑනේ. ඒ සොයනසේ තිබුණලු රෝම. අම්මලා බය කරන්නේ මොකක් හරිලා මොකක් කරන්නේ? දුන්නේ නැත්තම් අඩිය බිම තියන. බයටම නෑ නෑ දෙන්නම් කියලා දෙනවා ඊට පස්සේ. බහින්නේ නෑ බිමට. ඔහොම සැප විඳලා බණ අහලා මහාන වුණා. දක්ෂ වීණා වාදකේ. ධනහිසින් සක්මන් කළා පතුලෙන් ලේනකොට. වැඩම කළා දේශනා කරා ඔක හරියන්නේ නෑ සෝන. වීණාවේ තත් බුරුල් කරොත් මොකද සද්ද එනවද කියලා ඇහුවා. කිව්වා එන්නේ නෑ. ගොඩක් තද කරොත් එන්නේ නෑ. සොරේට සුසර කරොත් එතකොට එනවා. එහෙනම් හරි මැද වීරය කරන්නේකෝ. එහෙම රහත් වුණා. වීරය පොඩ්ඩක් සම වෙන්න විතරයි තිබුණේ. පින වැඩි. රහත් වුණා. ඒ රහතන් වහන්සේගේ තනතුර තමයි වීරය අධික ස්වාමීන් වහන්සේලා අතර වීරයවන්ත ස්වාමීන් වහන්සේලා අතර අග්‍රයි. දැන් මේ ස්වාමීන් වහන්සේගේ අග්‍රභාවය මොකද්ද? මිහිරි හඬින් දහම් දෙසන තෙරුන් වහන්සේලා අතර අග්‍රයි. දැන් අම්මා කෝටි ගාණක් ධනෙ තියෙන ගබඩාවල් වහලා එක වැඩකාරියෙක් නවත්තලා කට්ටියත් එක්කම මුළු ගෙදර වැඩකාරයෝ ඔක්කොමත් එක්ක මම දැන් 100 ගණනක් ගිහිල්ලා දැන් වාඩිලා බණ අහනවා විහාරේ. ස්වාමීන් වහන්සේ බණ කියනවා. ඉතින් නගරේ ඉන්න හොරු 900ක්. මේ හොරු 900 හොඳට මතක තියාගන්න. හරි වටිනවා අපිට. මේ හොරු 900 හරියටම ගියේ 900යි. මේ 900ම කල්පනා කර කර හිටියා මේ සිටු ගෙදර කඩන්නේ කවදද?
කඩන්න බෑ. මොකද බල්ලෝ බැඳලා ඉන්න හැමදොරටුව. කීන බල්ලෝ. හරි සැරයි කනවා. ඒ ගුහාවල ඊයම් ඔබලා තිබුණා කියනවා. ඒ ඊයම් රත් වෙනවා දවල්ට ගියොත් පිච්චෙනවා. රැයට උල් වගේ තියෙනවලු ඇනෙනවලු. දැන් යන්න බෑ. ඒ මදිර උපාසකම්ම ගේ දාලා යන්නෙම නෑ. හැමදාම ගෙදරම අද තමයි ඔන්න හාහා පුරාලා ගෙදරින් එළියට බෑස්සේ බණ අහන්න. හොරු 900ත් ආවා. ඇවිල්ලා උමගක් කරාගෙන හාරගෙන මතු වුණා ගබඩාවට. එතකොට වැඩකාරී දැක හොරු ඇවිල්ලා. හොර දෙටුව ගියා කඩුවකුත් තරම් උපාසකම්ම බැරි වෙලාවත් ආවොත් බෙල්ල කපන. ඊළඟ දැන් බණ අහනනේ යාගේ බෙල්ල කපන. හැබැයි අර බණ පිරිසෙම උපාසකම්ම ළඟම වාඩිලා ඉන්න. වැඩකාරී දුවගෙන ගිහලා කිව්වා අරක දැකලා අනේ ආර්යාවණි යන හොරු පැනලා ගබඩාව කඩලා දැන් කහවණු ටික ගන්නවා ඉතින්. ආයෙත් තියෙන ඔක්කොම අරන් ගිහපුවෙන් මට බණ අහන්න ඕන ඔබ ඵලයක්. දැන් අපේ කට්ටිය කිව්වොත් එහෙම බණ පසක ලැබේවා. කහවණු ලැබේවා. දුවනවා. හාමුදුරුවොත් පෙරලගෙන දුවන්නේ. ඇයි කහවණු ටික? බණ නම් කවදා අහන්න බැරි. ඉස්සර වගේ බණ දුර්ලභ නැහැනේ දැන් නේ. ටීවී එකෙත් යනවා, රේඩියෝ එකෙත් යනවා. වණක් පස්සේ රෙකෝඩ් කරලා අහන්න බැරි. එනවා ඔක රෙකෝඩ් කරගන්න මම පස්සේ අහන්නම් කියලා කහවණු කියලා දුවනවා. අර උපාසිකාව දිව්වද? නෑ කිව්වේ මොකද ඕන තරම් ගත්තු දෙන් ඔබ ඵලයක්. මට බණ අහන්න දීපන්. කරදරයිනේ ඔය කියන්න. දැන් දෙවනි පාර මෙයා බලනකොට රිදී කාසි පුරවනවා දැන්. රිදී කාසි. පෙට්ටි කඩලා රිදී කාසි ගන්න. ඇවිල්ලා දුවලා කිව්වා අනේ ආර්යාවනි දැන් රිදී කාසි. කමන්නේ නෑ ඉතින් ඔක්කොම ගනිපු දෙන්. මට බණ අහන්න දීපන් ඔබ ඵලයක්. තුන්වෙනි පාර රත්තරන් කාසි ටික ගන්න. දුවලා කිව්වා රත්තරන් කාසි. ඔය හොරු ඔක්කොම ගෙනීපු දෙන්. මට මේ පුතාගේ වටින බණ ටික අහන්න දීපන්. ආයෙම බාවොත් උඹට දඬුවම් දෙනවා යකෝ. සැර කරලා යව්. ඕක ඇහුනම මේ හොර දෙටුව කල්පනා කළා අනේ මෙච්චර ගුණවන්තියක්ගේ රත්තරන් කහවණුනේ අපි මේ හොරකම් කරේ. අපිට හරියන්නේ නැහැ. මෙහෙම කෙනෙක්ට මෙහෙම දෙයක් විපතක් කරලා අපේ ඔළුවට හෙන පහත් වෙයි. එයා ඉක්මනට ගිහලා ගෝලියෝ 899ටම කිව්වා ඔය ගත්තු බඩු එහෙම තියපල්ලා. තියලා වරෙල්ල යන අපි බණහන්. අද හොරුවගෙන හොරුත් ධාර්මිකයි ඉස්සර. යම්කිසි හේතුවකට හොරු වුණාට මහා පාරමී පුරපු උතුම මේ. ඒකයි මම මේ කියන්නේ නැද්ද? හොරු වුණාට මතක තියාගන්න පින. නරක තේරුණානේ. නේ? දැන් අපිට මතක එක කෝට්ටේ විහාරයේද කොහෙද හාමුදුරු දෙනමක් අපවත් කළා. ධනෙ වෙනුවෙන්. දැන් බලන්න මේ මිනිස්සු කොච්චර ධාර්මිකද හොරු වුණත් පින් කරපු අය. පින් කරපු හොරු. හරිද? ඉතින් ආව කට්ටිය. ඇවිල්ලා ඉතින් බණ ඉවරනකම් බාධා කරන්න බෑනේ. එළිනම් හිටගෙන බණ ඇහුවා. උදේ පාන්දර බණ ඉවර වුණා. සඳහන් වෙනවා උපාසිකාව සෝතාපන්න වෙච්ච බව. සාදු කියලා අනුමෝදන් වෙමු. ඉතින් ඒ උපාසකම් බලන්න හොර දෙටුව වැන්දා. නැදලක ඇයි පුතේ වඳින්නේ? අනේ ඔබතුමියගේ බඩුව අපි හොරකම් කරා මට සමාව වෙන්න. උඹලා එහෙම කරා නම් මම සමාව දෙනවයි කිව්වා. දෙවනි වරත් ඉල්ලුවා. හරි කමන්නේ. තුන්වෙනි පාරත් වැන්දා. හොඳයි සමාව දෙන්නම්. එහෙනම් සමාව දෙනවනම් අපිට මේ ඔබතුමියගේ පුතා ළඟ මහාන වෙන්න අවස්ථාවල් දෙන්න. ඊපස්සේ අම්මා ගෝ පුතේ මේ ඉතින් මේ හොරු මෙයාලා. නමුත් මං ගැනත් පැහැදිලා ඔබ වහන්සේගේ බණ අහලත් පැහැදිලා. දැන් එහෙනම් මේ හොරුන්ව කමන්නේ මහාන කරලා දෙන්නකෝ. සායනද ඉතින් බාරගත්ත. හොරුද නොසොරුද කියලා බලන්නේ නැහනේ. පැවිදි කරත් දැන් නම් බලන්න ඕන නැත්තම් පන්සලේ ගන්ටාරේ තුස්සා යන සමහර කට්ටිය. මහාන වෙලා. ඒ දැන් කට්ටිය. ඉස්සර ඒ හොරු ගැන විශ්වාසයක් තිබුණා මොකෝ පින් කරපු හොරු. පව්කාර හොරු නෙමෙයි. 900ම පැවිදි කළා, උපසම්පදා කළා, කමඨහනුත් දීලා කන්දක් උඩ දැන් භාවනා කරනවා. දැන් මම මේ ગાත දෙකක් දේශනා කරානේ මුලදී පටන් ගනිද්දි. ඇත්ත වශයෙන්ම කො මෙතන ગાත 9ක් තියෙනවා. අද ඉතින් පැයක් ඇතුළත 9ක් කියන්න බැරි නිසා තමයි මම දෙකක් මගේ හිත හොඳටම අල්ලපු දෙකක් මේ ගත්තේ. මං කැමති එකක් මං ගන්න. මමනේ බණ කියන එක්කෙනා. නේ? සමහර අය මාතෘකා දුන්නට ඒක හරියන්නේ නැහැ. මොකද මට කැමති එක තමයි මං කියන්නේ. සතුටුයි මට. ඒතර මේ බොහෝම වැදගත් වටිනා කියන ગાථා 9 දේශනා කරන්න හේතු වුණේ අර ස්වරූප 900ට. 100කට එක ගානේ කියලා තියෙනවා. ඒ 100ක් සමානයි. 100 දෙනෙක් සමාන. ඒ සමාන 100 දෙනාට පළවෙනි ගාථාවෙන් කිව්වේ මෛත්‍රී භාවන. අද මාතෘකා කළේ දෙවනි සහ තුන්වෙනි ගාථා ද්වය. දෙකක් මාතෘකා කළා. ඒ දෙක මාතෘකා කරලා තියෙන නම් 200ක් තවත් ස්වාමීන් වහන්සේලාට. දැන් හොරු කියන්න බෑනේ පෞසිද්ධ වෙනවනේ. දැන් කවුද? හොරු වෙලා හිටපු පින්වත් ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලා තව දෙවනි 100 නමට තමයි මේ කියන සිංච බික්කු ඉමං නාවං. එළියෙන් ඇහුවොත් ටිකක් තේරෙන්නේ නැහැ මේක. සිංච කියන්නේ ඉහින්ද. බික්කු මහණ. ඉමං මේ නාවං නැව. නැව ඉහින්ද. තේරුන්නේ නැහැ නැව ඉහින්න කිව්වට. ඔය නැව් ඉස්සර නැව් වල හිදුරු හැදෙනවා.
වතුර යනකොට සිදුරු හැදුනම වතුර පිරෙනවා. සුවසේ ඊතර වෙන නම් ඒ නැවේ ඉන්නයි මොකද කළ යුත්තේ? වාජන වලින් නැව ඉහින්න ඕන. පිරෙන්න ඉහින්න ඕන. ඉතින් මෙතන මේ භාග්‍යතුන් වහන්සේ අර්ථවත් කළේ ඉතින් ලස්සනයි. මෙන්න මේක තමයි හිතගත්තු පදේ. සිංච බික්කු ඉමං නාවා. මේ මහාන මේ නැව හිසින්න. හිස් කරන්න. නිතරම අපිට කියන්නේ මොකද්ද? හිස් කරන්න. අයින් කරන්න. නා අපි කියන දන් දෙන්න. ඒ වගේ ගන්න. ඒතර මේ කිව්වේ නැවට නෙවෙයි. මේ ශරීරය නම් වූ ආත්මභාවය නම් වූ නැව. උපමාව ගලපන්නේ කොහෙටද? ශරීරයට. නැත්නම් මේ ජීවිතයට. ආත්මය කියන්නේ මොකේද? හිත කය සහිත ජීවිතය. මේකේ තියෙන අරමුණු හිස් කරන්න. විතරක හිස් කරන්න. විතරක නැති කරන්න. ඒ නැති කිරීම ගැනයි අද අපි කතා කරන්න යන්නේ. අරමුණු නැති කරන්න ඕන. සිතා මේ ලහු මෙස්සති. නැව හිස් කරාම සැහැල්ලු වෙනවා. චෙත්වා රාගංච දේසංච. රාගයයි ද්වේෂයයි සිඳදා කඩුවකින් ගහක් කපනවා වගේ කපලා දාලා සුණු විසුණු කරලා දාලා අතෝ නිබ්බාන මේ හිසි නිවන වෙත යන්න ආන් ඒක ගාථා වහලා 100 නමක් රහත් වුණා සාදු කියන. ඒතර ගාථා 900න් 909ම ගාථා 9න් 909ම රහත් එකින් එක රහත් වෙනවා. පළවෙනි ගාථාවෙන් 100ක් රහත් වෙනවා. දෙවෙනි ගාථාවෙන් 100යි. තුන්වෙනි ගාථාවෙන් 100යි. ඔය වගේ 9න් 9 අපි කල්පනා අපි අනේ අත් බැඳගෙන පුටුවල වාඩි වෙලා මෙච්චර බණ ඇහුවට කෝ අපේ රහත් වෙන්නේ නැහැ නේ අපි. මේ බණින්ම රහත් වෙලා තියෙන 209. මේ ගාථා දෙකකින් විතර. දැන් කිව්ව ගාථාවෙන් 109යි. අපිට නිකන්වත් වැටහුන්නේ නැහනේ. ඇයි? අපේ දෝෂයක් එක ධර්මයේ දෝෂයක් නෙවෙයි. ධර්මයට දොස් කියන්න එපා. භාග්‍යතුන් වහන්සේ චෝදනා කරන්න එපා. අප විසින් පාරමී නොපිරූ එකේ විපාකෙන්ද අපිට වැටහෙන්නේ නැත්තේ. ඒ පාරමී පිරූ නිසා පින්වස්සයන් අසල ඉන්ද්‍රිය ධර්ම වැඩි නිසා, බල ධර්ම වැඩි නිසා, සත්‍තිස් ප්‍රෝධිපාශික ධර්ම වැඩි නිසා එකම ගාථා පදයකින් අරිහත්ත්වයට පත් වුණා. පද 4නේ. ඒතර සැහැල්ලු වෙනවා කියන්නේ මේ ආත්ම භාවයේ පුරෝගෙන යන කුණු කන්දල් ඇසින්, කනින්, නහයෙන් ගන්ධ සුවඳ රස පහස වශයෙන් ගන්නවනේ. ඇසින් මොනවද ගන්නෙ? රූප. කනෙන් ශබ්ද. නහයෙන් ගඳ සුවඳ. දිවෙන් රස. කයෙන් පහස. අපි පුරවනවද අස් කරනවද මේ දවස්වල? පුරවන. අපි පුරවන. අපි කියන්නේ මදි අප්ප තව ගන්න පොලියට හරි ගන්න ඕනේ. මදි අරමුණු. දුක නම් ඕන තරම් දැන් තියෙනවනේ. බැලුවත් පොලියට දෙන්න තරම් දුක තියෙනවා මං කියන්නේ. ඕන තරම් දෙන්න පුළුවන්. ඕන රටකින් දුක දෙන්න. අපිට තරම් දුක කාටවත් මම මේ ලස්සනට බannකොට මේ වෙලාවේ දුකසේ තමයි අපේ ජනතාව ඉන්නේ කවුරුත් නේ කවුරුත් දුකසේන ඉන්නේ. ඉතින් ඒ නිසා ධන ඇති වේවා නැති වේවා සියල්ලෝම දුකට වැටිච්ච සමයක අපි අද ඉන්නේ. එතන දුක්ඛ සත්‍ය තේරෙන්න ඕනේ. අරමුණු බහුලයි. විශේෂයෙන්ම ද්වේෂයේ පටිගේ බහුලයි. කන්න බොන නැති වෙනකොට මොකද්ද මුල් වෙන්නේ? තරහ, ද්වේෂය එනවා. ඒකට ගොඩක් වෙලා බලලා මොකද්ද කරන්නේ අන්තිම වශයෙන්? අනුන්ගේ එකක් හරි කඩාගෙන කනවා. ඔය නියංසායවල තිබිච්ච කාලේ විශේෂයෙන් ලංකාවේ බැමිණි ඉතිහාසය කාලේ මිනිමස් කන්න පවා බිහි වෙලා තියෙනවා. මිනිමස් කාලා තියෙනවා. ඉතින් අපි හරියට අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ තමයි මිනිමස් දැනට අනුභව කරන්නේ. නමුත් රටවැසියන් අතරින් මතුවෙන ඉඩ තියෙනවා ඔනුන් මරා කන්නට. අයි මට ජීවත් වෙන්න කෑම නැහැ මස් කනවා. කාගෙද? මුලින් කුකුල්ල මරන් කයි. ඊට ඔය හරක් මරයි, මුව මරයි. කවුරුත් නැති වුණා. ඉන්නේ මිනිස්සුම නම් තමන්ගේ ඥාතිනවන පිට කට්ටියව මරාගෙන කයි. මරාගෙන කාල හැදියන් කියලා තියෙන්නේ. ඒ නිසා කවුරු හරි මරාගෙන කයි. දැන් එහෙම වෙන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා මොකද්ද කරන්නේ? වහාම නිවන් දකින්න වැඩ කරන්න කවුරු හරි මරන් කෑවොත් හරි කන නැතුව මැරුණොත් හරි සුගතියේවත් යන්න වැඩ කරගන්න. නිවන කෙසේ වෙලා සුගතියවත්. නිවන් දකීද නැද්ද කියලා දන්නේ නැහැ. සුගතියේවත් යන විදිහට අපි වැඩ කර යුතුයි මේ වෙලාවේ. නිසා දුක තියෙනවා. අරමුණු ඕන තරම් තියෙනවා. ප්‍රවෘත්ති බැලුවොත් පුදුම විදිහට නැව පිරෙනවා. අයි ගිලන තරමට පිරලා යනවානේ. එහෙනම් මොකද කරන්නේ? අරමුණු ගැනීම වළක්වනවා. මොකෙන්ද වළක්වන්න පුළුවන්? භාවනාවක් වැඩිමෙන්. වෙන අරමුණක් වෙන දෙයක් නැහැ. අරමුණු නැති කරන්න නම් අපි සතිමත් වෙන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. සිහියට එන්න කලින් අපි ඉන්ද්‍රිය පහ වඩන්නට. ඊට කලින් මම දෙවෙනි ගාථාවේ අර්ථෙත් ඔබට කියලා ඉන්නවා. ඒතර තවත් ලේසි. පංච චින්දේ පහක් කපන්න. පංච ජහේ පහක් දුරු කරන්න. පංච වුත්තරී භාවේ පහක් වඩන්න. පංච සංඝාතිකෝ බික්කු සංඝ පහ දුරු කරන්න.
ඕගතින්නෝති උච්චති. සංසාර සැඩපහරින් එතර වෙන්නේ අන්නේ භික්ෂුව. ඒ ශ්‍රාවක භික්ෂුව කියන හැම විටම තේරුම් ගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේක සිව්වණක් පිරිසටමයි දේශනා කරලා තියෙන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය. ඒතර පහක් කපන්න කිව්වේ සංයෝජන පහක් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටික කියන පහම කපන්න තියෙන ඒවා. ඒවා දැඩි. දැඩි නිසා තමයි කඩුවක් කරන් කපනවා ඔය කපන්න වෙනවා මේවා. නිකන් දුරු වෙන්නේ නැහැ. ඒ පහ කැපුවම ඉතුරු පහ නිකන් තල්ලු කරන්න තියෙන්නේ. ගොඩාක් අමාරු නෑ. අනාගාමී ශ්‍රාවකයට තියෙන තල්ලු කරන් යන්න. මොකද්ද කරන්න තියෙන්නේ? රූප රාග, අරූප රාග, මානොද්දච්ච අවිජ්ජා කියන එක අරිහත් මාර්ගක්ෂණයේදී ප්‍රහාණය වෙනවා. දුරු වෙනවා නැත්නම් තල්ලු වෙලා යනවා. නැත්නම් යට යනවා වගේ පොඩි දෙයක් තියෙනවා. අමාරු මොනව කරන්නද? සක්කාය දිට්ඨිය නැති කරගන්න. අමාරුම සක්කාය දිට්ඨිය නැත්නම් සෝවාන් වෙන්න අමාරුම. සෝවාන් වුණාට පස්සේ වැඩේ නිකන් යනවද නැද්ද? දැන් ඉතින් පාරට වැටිලානේ තියෙන්නේ. එතකොට එයාට තියෙන්නේ ඇවිදගෙන යන්න විතරයි. ප්‍රයෝග යොදන්න ඕනේ ලොකු ප්‍රයෝග අවශ්‍ය නැහැ. ආත්ම භව 7ක් ඇතුළත අනිවාර්යෙන් අරිහත්ත්වයට යනවයි කියලා ධර්මතාවයක් තියෙන නිසා කොහොමත් බය වෙන දෙයක් නැහැ. ලොකුම බය නැති වුණානේ මොකද්ද? මමය නැති වුණා. ඔය මම කියන දෘෂ්ටිය නැති වුණා. සක්කාය දෘෂ්ටිය නැති වුණානේ. ඒ සක්කාය දෘෂ්ටිය නැතිවීම නිසා ඒ ශ්‍රාවකයා සැපෙන්ද නැද්ද? සැපෙන්. එයාට දකින්න පුළුවන් මේ කිසිම අරමුණක ගන්න දෙයක් නෑ, හරයක් නෑ. හරියට කෙහෙල් කඳක් ගලවගෙන යනවා වගේ. අරටුවක් අහු වෙන්නේ නෑ. හිස් නැත්නම් මිරිඟුව පස්සේ යනවා වගේ. හම් වෙන්නේ නෑ මොනවා. ගන්න දෙයක් නැත්නම් පෙන බුබුලු වගේ. හරයක් නෑ. එහෙනම් මේ සියල්ලෙම කිසිවක් නෑ, ගන්න දෙයක් නෑ කියලා දන්නේ කවුද? ආර්ය ශ්‍රාවකයා. අපි දන්නේ කොහොමද? අහලා. ආර්ය ශ්‍රාවක වෙනවනේ අපි අනිත් හැමෝම දන්නේ කොහොමද? සුතමය. අර සෝයනද බණකටත් කිව්වනේ ගන්න දෙයක් නැහැ. සියල්ල අනිත්‍යයි අතහැරපල්ලා කියලා. එනකොට අපිට පුළුවන් ද අතහැර ගන්න? අපිට බෑ. gedara වීදුරක් හරි විඳුන ගමන් ಜಾති අමතනවා. තමන්ගේ අතින් බිඳුනොත් හිමීට අස් කරලා පැත්තකට කරලා තියෙන මොකෝ මගේ අතින් එක බිඳුනේ. දැන් ළමයින්ට කෑ ගහනවා අම්මලා. බිඳුනම. අම්මගේ අතින් බිඳුන දවසට එයා අනිත්‍ය ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අනිත්‍යයි. අරක අනිත්‍ය නෑ. ඒක ළමයිනේ බින්දනේ. ඒකයි තියෙන්නේ. ඒ අවබෝධය නෑ. දකින්න බෑ. කැඩෙන බින්දින දේ බින්දෙනවා කියලා දකින්න අවබෝධයක් අපට නැත්තේමය. ඔක දේශනා වෙනවා එක තැනක. බන්දුල සේනාධිපතිතුමාගේ භාර්යාව. බන්දුල මල්ලිකා. එතුමිය දාන බෙද බෙද ඉන්නකොට තමයි පණිවිඩේ එන්නේ පුත්තු 32යි ස්වාමියා එක තැන මරලා දාලා. කුමන්ත්‍රණයක්. රජයේ විසින්ම කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙන් ඒ සේනාධිපතිතුමා ඇතුළු යෝධයෝ 32ක් වෙන පුතාලා 32 මැරිලා තියෙනවා. ලියුම ගෙනත් දුන්නා. ලියුම ඉනේ ගහගෙන තමයි දාන්නේ බෙදුවෙත්. ඉතින් අර වාජනයක් වැටලා බිඳුණා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යතුන් වහන්සේව මතක් කළා උපාසිකාව බිඳෙන්න තියෙන දේ බිඳුණා. ඒ ගැන හිතන්න එපා. දැන් නොදැන නෙවෙයි කිව්වේ අරක මතු කරන්න. කිව්වා ස්වාමීන් වහන්සේ මේ බඳුනක් ගැන මොකද්ද මම හිතන්නේ? මගේ දරුවෝ 32යි එකම මේ මගේ ස්වාමියා මේ එක තැන මැරිලා. ඒත් මම මේ හිත හදන් දාන්නේ. ඇයි මේ? සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඒ නිසා වෙන බලයක් නොවේ. එහෙනම් ගැලවුණා නම් සැනසුණා නම් යම් ශ්‍රාවකෙක් මේ ශාසනයේ ඒ හැමෝම ආර්ය ශ්‍රාවකයෝ. එයාගේ විශේෂත්වය ඒකයි. ඒතර විශාඛා වැනි උත්තමාවියන්ගේ අනාථ පිණිසිටුතුමා වැනි අයගේ ගිහි ගෙදර වාසයේ සැනසීම තිබුණේ මොකේද? සෝවාන් ඵලයේ. එහෙනම් අද වුණත් සමහර අය තර්ක කරන අපිටත් බැරිද විශාඛාවක් වගේ වෙන්න පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන් සමහරක වෙන්නත් බෑ කියලා කියනවා. ගෙදරදී විශාඛාව නෙවෙයි අන්තිමට කාලියස්සනී වගේ නම් වෙන්න පුළුවන් කියලා. ගෙදරදී. කොණ්ඩේ වනාගෙන නේද? ආවේශ වෙලා එනවා. එහෙම වෙන්න පුළුවන්. යකෙක් යක්ෂණියෙක් වගේ නම් වෙන්න පුළුවන්ලු ගොඩක් ගෙවල් වල. සමහර ගෙවල් දෙන කවුරු නැතිනම් ආරාමයට ගියා වගේ තමයි. දොරවල් වහගත්තා බණ භාවනාවේ යෙදී වාසය කළා. එක වේලක් කන්න හදාගත්තා. වේල් 3ටම හරියන්න. ඉතින් ටික ටික කනවා, ටික ටික භාවනාත් කරනවා. එහෙම වාසනාවන්තයත් ඉන්න. එහෙම බැරි අය තමයි ආරාම හොයන්නේ. ආරන්නේ හොයන්නේ. නමුත් සිල්ලාරාම වලට සමහරට ගියාම උපාසකම්මලම ගෙන අනේ ගහ ගන්නව ඉවරයක් නැහැ. රණ්ඩු වෙන ඉවරයක් නැහැ. වලම් බිඳින ඉවරයක්. වලම් ඔළුවෙත් ගහනවා. තට්ටෙත් පැලන සමහරට. ඉතින් එහෙම වෙනකොට චෝදනා කරන අපිට නිවන් දකින්න බෑ රණ්ඩු වෙනවා විතරයි කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි ජරමරස්සේ අපි නිවනට යන්න ඕන. වලම් බිනන් හරි වැඩ ටික කරගන්න ඕන. දාලා යන්න හොඳ
නෑ අපි කියනවා අනේ මේ මිනිස්සු බනිනවා චෝදනා කරනවා දාන දෙන්නේ මිනිස්සු පලිය අපි මහාන් වුණාට අපි දෝනේ අපි මහාන් වුණේ අපි දැනගන්න බෑ දානේ හොයාගෙන පින්ඩ පාදරි කරගෙන අපේ බණ භාවනා කරගෙන මිනිස්සු බැන්නා කියලා අඬලා හරියන්නේ නෑ බනිද්දි නිවන් දකින්න හොඳ පාඩම උගන්වන්න නිවන් දැකලා කියලා නේද එකට කාරි කවන්නේ වැඩේ කරා යනකොට නිවන් දැක්කම ඒක නැති වෙනවා තරහ එහෙනම් මේ බල්ල බිරුවා කියලා කඳු පහත් වෙන්නේ ගල් ගැහුවට අපිට කමක් නෑ හඳට ගල් ගැහුවට හඳට ගොම ගැහුවට හඳට මඩ ගැහුවට හඳේ මඩ ගෑවිලා තියෙන ඔබ දැකලා දීත කවදාවත් රැට හඳේ කවුද ඉන්නේ හාව විතරයි හාවගේ ලකුණ සස ලකුණනේ හඳේ තියෙන්නේ ඔය අපේම බෝසතාණන්සේගේ වික්‍රමයක් නිසා සක්දේව රජතුමා ඇඳන්නේ හා ලකුණක් ඇඳලා තියෙන්නේ ආවාට කියලා තමයි පේන්නේ තියෙන ලොකුයිනේ හාව එච්චරයිනේ හඳේ මඩ තියෙද නෑ හඳට මඩ ගැහුවට මොකෝ හඳ කම්පා වෙනවා එහෙනම් අපිත් එහෙම පුරුදු වෙන්න ඕන මිනිස්සු නිඳා කරයි අපහාස කරයි කතා හදයි අනේ කමන්නේ මගේ ගමන මම යනවා මගේ පාඩු ඒක අපි හැමෝටම පොදු ධර්මතාවය නිඳා අපහාස ප්‍රශංසා කළ මුවෙන්ම නිඳා කරන්න ඉඩ තියෙනවා එහෙනම් මේවා දරන්නට පුළුවන් ශක්තිය ඇති වෙනවා කාටද ආර්ය ශ්‍රාවක එහෙනම් අර අන්තිම සංයෝජන පහ ඕරම් උද්දම් භාගිය පහ කපන්න ඕනේ කිව්ව උද්දම් භාගිය පහ තල්ලු දැන් ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ නේ අපි කියමු යට පහ කපන්න ඕනේ උඩ පහ තල්ලු කරන්න ඉතින් යට කරන්න තියෙන අමාරු නෑ කිව්වනේ අමාරු නැහැකොට දැන් බණ අහන අයට තියෙන ටික අමාරු ඇති මොකද අමාරු කියන්නේ තේරුම් දන්නේ නේ ඔය සක්කාදිට්ඨියගේ මම මගේ ආත්මික දෘෂ්ටිය සීලබ්බත පරාමාසකේ ශීල බුත රැකලා නිවන් දකින්න බෑ කියන එක. දැන් සීල වෘත වශයෙන් ගන්නවා සමහරට අපි ගන්න සීලෙත් වෘත වෙනවා සමහරලාට. නිවනින් තොරව ගත්තොත් නිවනට අරමුණු කරන්නේ නැතුව ගත්ත ගම වෘතයක්. වෘතයක් කියන්නේ රවුමක් නෙවෙයි. වෘතයක් නේ. වෘත සමාදානයක් බවට පතන. වෘත සමාදාන නිකන් මම පොඩ්ඩක් කියන තරහ වෙන්න එපා. වෘත සමාදානට අයිතින එකක් තමයි නිර්මාංශ වීම. ඇයි මේ දේශනාවේ කොහොමද නැන්නේ නිර්මාංශ වෙන්නේ කියලා? හැබැයි අපි හිතුවොත් නෑ අනේ මම උඹල කඩ කෑල්ලක්වත් කන්නේ නෑ. මම ඇවිදිනකොට පොළොවටවත් දැනෙන්නේ නෑ. ඒක උපාසකම්මෙන් ළඟදී කිව්වා මම සක්මන් කරන්නේ නෑ රැයට. අයි මොකෝ? ඒ කූමි පෑගෙනවනේ. ඒකයි කිව්වා. මං කිව්වා ඉතින් දවල්ටත් කූමි පෑගෙනවා. අනේ මේ පාඩුවේ ඇවිදින්න කූමි පා ගන්න ඇවිදිනව නෙවෙයිනේ අපි. නේ? අය හොඳ අන්වීෂයක් එහෙම ලැබුණොත් බත් කන්නෙත් නෑ. අයි ඕගේ සුද්ධ ජීවීන් එහෙම ඇවිදිනව පේනවා. නේ යෝගට් එකක් එහෙම දුන්නොත් කොච්චර ඉන්නවද බැක්ටීරියා අනේ යෝගට් කන්නේ නැහැ මොකෝ සත්තු ඉන්නේ අර අන්වීක්ෂයෙන් බලලා කියන්නේ බය වෙනවා එහෙනම් ලෝකේ තාලෙට ලෝකේ ඉන්න පුළුවන් විදියට අපි ජීවත් වෙන්න ඕනවට වඩා හිතුවොත් පිස්සු එහෙනම් පොළොව ඇවිදින්න මම මේ කුඹි පා ගන්න යනවා කියලා යනවද නැත්නම් ගමන යනවද මම ගමන යනවා මම ආහාර ගන්න යනවා ආහාර ගන්නකොට කොළ වේවා මස් වේවා මාළු වේවා උඹල කඩ වේවා හැපෙනවා ගිලෙනවා පට වියාපෝ තේජෝ වාය බෑ මරාගෙන කන්න එපා හොඳේ එමය කියලා තියෙන්නේ මරාගෙන කන්න එපා හදලා දුන්නොත් දිස්සුවක් නම් අපිට කොහොමත් ගත යුතු වෙනවා මොකෝ දෙන දෙපයි වළඳන් නිසා අරක සීලයක් කොට ගත්තු ගමන් වෘතයක් බවට පත් වෙනවා සෙරෙප්පු දාන්න නැති වෘතයක් වෙනවා පරණ සිවුරුම් පෙරවන එකක් ගත්තොත් ඉරිච්ච සිවුරුම් පොරවන්න ඕනේ කියලා ඔය අපේ පළාතේ උපාසක මහත්තයා මට කතාවක් කිව්වා ඒක හාමුදුරු කෙනෙක් හිටියලු මේ හාමුදුරුවෝ හරි සිල්වත්ලු කොච්චර සිල්වත්ද කෝ සෙරෙප්පු දාලා නැහැ මේ ඉරිච්ච සිවුරුම ඇඳලාදී බෙල්ල පහත් කරගෙනමලු යන්නේ ඉතින් ඒක උපාසක මහත්තයෙක් හරියට පැහැදුනාලු ඊට ලබන පොයටත් ආවලු එනකොට මේ හාමුදුරුවෝ මොන සෙරෙප්පු දාන් යනවලු හොඳ අලුත් සිවුරකුත් පෙරවලලු හොඳට දැන් වටපිට බල වඩිනවලු අනේ ගිය මාසේ නම් මං හරියට පැහැදුනා ඔබ හරි බිම බලම්මයි ගියේ සෙරෙප්පුත් දැම්මේ නෑ සිවුරත් ඉරිලා අද නම් පැහැදුන්නේ නෑ මං අද පැහැදුනේ ඇයි හේතුව කියලා ඇහුවලු ඇයි ඔබ සෙරෙප්පු දාලානේ අද උපාසක මහත්තයා සෙරෙප්පු දෙකක් මට තිබුණේ නැහැනේ ගිය මාසේ මේ මාසේ උපාසකම්ම කෙනෙක් සෙරෙප්පු දෙකක් පූජා කරා ඉතින් මං හොඳට උජාරුවට දැන් දාගෙන මං යනවා සැපට ඇත්ත වශයෙන්ම මටත් මේ සෙරෙප්පු කුට්ටම් පහක් දකොද මේ දවස්වල ලැබිලා තියෙනවා පින පළ දීලා මොකක් හරි එක අහන්නේ කවුරු සෙරෙප්පු නැද්ද කියලා. සෙරෙප්පු දෙන්නද කියලා අහන්නේ. කමන්නේ. දැන් පහම දාන්න පුළුවන් දෙකපාර. නෑ එක පැයකට එකක් දානවා. අනිත් පැයට දැන් පස් දෙනාටම පිසිත් දෙන්න බෑ. නේද? අර ජම්පුකා ජීවක දාන ගල්දුවා වගේ. ඔක්කොම ගේන දාන එකතු කරලා හොද්දක් හදලා තනකොළ ගහක් දාලා පොඩ්ඩක් කනවා.
ඒ කියන්නේ එයා බත් කන්නේ එයා කාලා තියෙන මලපහනේ. ජම්බුකාජීක රහත් වුණානේ පස්සේ. ඒ වගේ මමත් කරන්නේ ඒක එක සෙරෙප්පු කුට්ටම පැයෙන් පැයට දාන්න වෙනවා මට දැන්. හරි ඒක වෙනම කතාවක්. ඒතකොට සෙරෙප්පු දෙකක් නැති නිසා නෙව මන් නොදැම්මේ. හරි. නැත්නම් තුවාලයක් තිබුණ නිසා වගේ මතකෙකුත් මට තියෙනවා. මොකක් හරි කකුල කැපිලා ගියමුකෝ දාන්න බෑ. දැන් තුවාලේ හොඳයි කියන්නකෝ. දැන් පැහැදිලා තියෙන අවශ්‍ය තැනටද නැත්ද? වෘතයට පැහැදිලා තියෙනවා. හැබැයි ඒ ස්වාමීන් තුන් හිතකවත් තිබුණේ නැහැ මිනිස්සුන් රවට්ටන්න. උන්වහන්සේ අසනීපයක් නිසා තමයි ඒක කරලා සිවුර ඉරලා තිබුණේ. සිවුරක් තිබිලා නැහැ. තිබිච්ච එක තමයි අදන් හිටියා. හොඳ සිවුරක් ලැබුණා. දැන් මං ඇඳගෙන ඉන්නවා. ඒතර බෙල්ලේ අමාරුමකෝ ප්‍රශ්නේ. බෙල්ල උස්සන් යන්නේ. බෙල්ල මේ ඇද වෙලා තිබිලා තියෙන. අර මොකද නිදි උලුක්කුද මොකක්ද තියෙන්නේ? එහෙම වුණාම උස්ස ගන්න බෑ. එදා එහෙම එකක් වෙච්ච දවසක් කිව්වා. අනේ හරි වෙලාවට එදාමනේ දැක්කේ. දැන් උලුක්ක හොඳයි. දැන් හොඳට වටපිට බල බල යනවා. ඒතර මේ தත්ත්වය නිසා තේරුම් ගන්න තියෙන වෘතවලට නෙවෙයි අපි සීලය කියලා කියන්නේ. ඒකට මේ විදිහට විචිකිච්ඡාව තියෙනවා. සැක. කාමරාග පටිග. කාමරාගයේ තියෙනවා තරහ තියෙනවා. ඉතින් මේ සංයෝජන ප්‍රහාණය කරන්න දැන් අපි යෝජනා කරා අස්කර කර යන්න ඕන. මොකද්ද කරන්න ඕනේ නම්? භාවනාව කියදෙන්නට ඕන. ඉන්ද්‍රිය පහ වඩන්නට ඕන. සද්ධා වැඩෙන දේවල් කරන්න ඕන, ධර්මය අහන්න ඕන, බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන්න ඕන, සූත්‍ර දේශනා කියවන්න. ඒ වයින් ශ්‍රද්ධාව වැඩෙනවා. දෙවනෝ වීරිය වඩන්න ඕන. භාවනා කරන්න, කුසල් කරන්න, වීරිය යොදවන්න. කටයුතු බත් කනකොට, කෑම හදනකොට, ඇවිදිනකොට, නානකොට, ඇඳුම් අඳිනකොට මේ හැමදේම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රය. ඒක භාවිතා කරනවා. ඊට පස්සේ මූල කමඨහනක් විදිහට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිම වගේ භාවනා කරගෙන ඔය දෙක එකක් ගන්නකො පිම්බීම හැකිලිම නිකන් අමාරුයි වගේ නම් ආස්වාස් ප්‍රාස්වාස් ගන්නකො. අරන් බලන් ඉන්නකො. එතකොට මොකක්ද වෙන්නේ? ඒකත් අරමුණක් තමයි. අරමුණ ගෙවන අරමුණක්ම ඕන. විස නසන්න විසක් ඕන වෙන සමාඩ. අන්න ඒ වගේ අර බොහෝ අරමුණු නැති කරන් එක අරමුණක් කරා ඒක දිහා බල බල ඉන්නකොට සද්ද ඇහෙනවා. ගඳ එනවා. ඒ එන හැමදේම සිහියෙන් බලන් ඉන්නවා. ඇති වෙනවා නැති වෙනවා. දිගට පවතින්නේ නෑ. අර ගෙවි ගෙවි යන්න දෙන්න. කයේ රිදුම් වෙනවා භාවනාවක. ඒවත් ගෙවි ගෙවි යන්න දෙන්න. එන සියලු අරමුණු ගෙවෙන තැන මේ නැව හිස් වෙනවා. හොඳට යන්න පුළුවන් වෙනවා. එයා සසරින් ඈතර වෙනවා. ඉතින් කාලය හරස් වෙනවා. නමුත් අපි කෙටියෙන් කියලා දුන්නාද කොහොමද ගෙවන්නේ? කොහොමද හිස් කරන්නේ? අරමුණු ගන්න ප්‍රමාණය අඩු කරන්න නම් සතිපට්ඨානට එන්න ඕනේ. සතිපට්ඨානේ සිහියෙන් බලා සිටින්න ඕන මේ සූප ශබ්ද ගන්ධ මේවා කොහොමද ගෙවිලා යන්නේ? කොහොමද මේ වෙනස් වෙන්නේ? මොකද්ද මේ ස්වභාවය කියලා. එහෙනම් මේ ස්වභාවයේ ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් සිහිය පිහිටවන්න නම් මොකක්ද තව ඕන වෙන්නේ? සමාධියකුත් ඕනේ. එහෙනම් සමාධි ඉන්ද්‍රියත් වඩන්නට ඕන. සමාධිය ඇති වෙනවා අර කිව්ව ආනාපාන සතිය වගේ සමත භාවනාවකේ ඕනනම් බුදු ගුණ ආදී කමඨහනක් ගත්තත් වරදක් නෑ මුලින්. ඒවා නිසා මෛත්‍රී භාවනාව නිසා ඇතිවන සමාධිය මුල් කරගෙන විපස්සනාවට හැරෙන විපස්සනාවේ අනු කය සිත දෙකේ වෙනස් වෙන බව දැකීම, ඉන්ද්‍රිය හයේ වෙනස් වෙන බව දැකීම, ඒවයින් ලැබෙන අරමුණු හයේ වෙනස් වෙන බව දැකීම. එහෙනම් ඒ හය තුලින් දකින රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම බිඳි බිඳි ගෙවි ගෙවි යනවා. දැන් ඇසින් රූප දැක්ක එක රූපස්කන්ධය කියමුකෝ. ශබ්දත් රූපස්කන්ධය කියමුකෝ. ඒක දැකලා ඇතිවෙන වේදනාවනේ වේදනාස්කන්ධය කියන්නේ සැප හෝ දුකනෝ. නේ? ඊට හඳුනාගත්ත එකනේ. හොඳ හෝ නරක වශයෙන්. ඒකත් ස්කන්ධයන්නේ. ඔතනනේ දුක හැදෙන්නේ නේ. ඒතර චේතනා කිරීම. චේතනා කියන්නේ ඔය ලෝභ දේශ මොහොනේ චේතනා. ඒවා චෛසික කියලත් කියන. ඕක තමයි දුක හැදෙන තැන. ඒතකොට විඥාණයෙන් තමයි මේක හදලා දෙන්නේ. එහෙනම් මේක හිස්කරනද අරමුණු ගෙවෙන්න දෙන්න ගෙවෙන්න නම් නිවේසනසිල්ලේ අපි වාඩි වෙලා හුස්මට සිත දාලා බලන් ඉන්න ඕන. ඇහෙනව නම් දෙයක් ඇහුණා වේ. පේනව නම් දෙයක් පෙනුණා වේ. දැනෙනව නම් දෙයක් දැනුණා වේ. අපි නැකිරලා කලබල කරන්න යන්න ඕනේ. දැන් සමහරට ඉතින් කහන්න ගන්න පුළුවන් මූණෙම භාවනා කරනකොට මధుරයක් විඳින්න පුළුවන්. ඒක බලන් ඉන්නයි ඕනේ. දක්ෂතාවය කියන්නේ ඒක. එනේ එතකොට යාට පුළුවන් වෙනවා නැව හිස් කරලා ආත්ම භාවය නැමැති නැව හිස් කරලා ඒ අමා මහ නිවනට ගමන් කරන්න. නැවැනි වික්ෂුව සංයෝජන පහක් කපයි. රහත් වෙනකොට පහක් දුරු කරයි. රූප රාග අරූප රාග ආදී ඉන්ද්‍රිය පහ වඩයි. සංග පහක් තියෙනවා. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි පහ දුරු කරයි. ඕග තරණය කරයි. මොන යෝග? කාම භව යෝග, දිට්ඨි යෝග, අවිච්ඡා යෝග. මේ සංසාර සැඩ පහරින් එතර වෙලා ඒ උතුම් ශ්‍රාවකයා අමා මහ නිවනටපත් වුණා.